අයිබෝන් සුබ දවසක් අපි අදත් සුපුරුදු පරිදි කොළඹ වීදියෙන් හමු වෙනවා. විශේෂයෙන් ලංකාව ගත්තාම ලංකාව කියන්නේ ලෝකයේ සංචාරක ආකර්ෂණ දිනාගත් සුන්දර දිවයිනක්. අපි ඉතිහාසය පිළිබඳව ගත්තාම තපස්සු බල්ලුක වෙළඳපෑයන්ගේ ඉඳන් ඉන්පස්සේ චීන, අරාබි, මුස්ලිම් මේ වෙළඳ ප්‍රජාවන් මෙරටට පැමිණීම වගේ කාරණාත් එක්ක පර්සියානු වෙළඳන් මේ වගේ ලෝකයේ තුල ශ්‍රී ලංකාව පිළිබඳ ලොකු අවධානයක් එදා පටන්ම තිබුණා. කාලෙත් එක්ක මේ හැමදේම වෙනස් වෙලා වර්තමානයේ අපි මේ කතා බහ කරන මාතෘකාවට එනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ සංචාරක ආකර්ෂණ දිනාගත් සුවිශේෂී රාජ්‍යයක්. ඉතින් වර්තමානයේ පවතින මේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා මේ ශාස්ත්‍රය හා බැඳුණු සේවාවන් සහ රැකියා අවස්ථාවන් සහ අනිකුත් පහසුකම් සියල්ල සහ ඒ හැම කටයුත්තක්ම අඩාල වෙලා තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව වර්තමානයේ අපේ සංචාරක කර්මාන්තය සහ එහි වර්තමාන ප්‍රවර්ධනයන් අපි කොයි ආකාරද කියන කාරණේ කතා කරමු. දැන් මහනුවර ගත්තාම බොහොම සුවිශේෂී ලෝකුරුම නගරය. ඒත් එක්කම මේ ලෝකුරුම නගරයත් එක්ක සංචාරක ආකර්ෂණ දිනාගත් ස්ථාන බොහෝමයක් තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් අපි මහනුවර කේන්ද්‍ර කරගෙන මධ්‍යම පළාත පිළිබඳව ඉන්න එක්කම සමස්ත ශ්‍රී ලංකාව පිළිබඳව අපි අද දවසේ කතා බහ කරමු. අපි මැදිරියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරා පළාත් අධ්‍යක්ෂතුමා වෙළඳ වාණිජ්‍ය සංචාරක දෙපාර්තමේන්තුව මධ්‍යම පළාතේ WMAH බණ්ඩාර මැතිතුමා. අයිබෝන් ඔබතුමාට. අධ්‍යක්ෂතුමනි දැන් අපි ශ්‍රී ලංකාව ගත්තාම ලංකාව වට ලෝකේ මොන වගේ පිළිගැනීමක්ද තියෙන මේ සංචාරක ආකර්ෂණයත් එක්ක? මම හිතන්නේ පසුගිය වසරේ මම හිතන්නේ මේ කොවිඩ් වසංගතය සහ ඊට කලින් ආපු පාස්කු ප්‍රහාරෙත් එක්ක යම් පසුබෑමක් ඇති වුණත් මම හිතනවා මේ කාලේ වෙනකොට ජාත්‍යන්තර මට්ටමින් ලංකාව සංචාරක ආකර්ෂණ ප්‍රථම මුල් ස්ථානවලට ආවා. ඒ අනුව මම හිතන්නේ අපි අත්දැකීම තමයි බොහෝ පිරිසකගේ ආකර්ෂණයට ලක් වෙච්ච ලංකාව. ඒකට මේ ස්වභාව සෞන්දර්යය, ඒ වගේම මුහුදු තීරය, ඒ වගේම තව මධ්‍යම කඳුකරට ආවම දියඇලි, ඒ වගේ මේ බොහෝමයක් සංචාරකයන්ගේ ආකර්ෂණයට මේ ලක් වුණා. ඒ වගේම ලෝකුරුම වැඩි ප්‍රමාණයක් 8කින් 4ක්ම තියෙන මධ්‍යම පළාත ගත්තාම මධ්‍යම පළාතත් ඒ වගේම සුවිශේෂී. එතකොට මේක මේ අපිට අනිත් ගැටලුත් එක්ක බලපුවාම ලංකාවට තියෙන මේ බලපෑම් එක්කත් බලපුවාම අපිට පේනවා මේ හැම වටේම ලංකාවට තියෙන ආකර්ෂණය වැඩි. හැම වාර්ථික පැත්තෙන් ගත්තත් මේ සමාජීය පැත්තෙන් ගත්තත් මේ සංචාර කර්මාන්තයෙන් බැලුවත් ලංකාවට තියෙන ආකර්ෂණය වැඩි. ඒ අනුව මම හිතන්නේ ලංකාව ලොකු හොඳ ස්ථානයක ඉන්නවා. තව දුරටත් අපිට තව ප්‍රවර්ධනය කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා ලංකාව ගත්තාම. දැන් මේ සංචාරක කර්මාන්තයේ අපි ශ්‍රී ලංකාව ගත්තාම මේ සාර්ථකම දශකයන් මොනවද සංචාරකයන් පැමිණීම සහ ආදායම් ලැබිච්ච දශකයන් කියලා ගත්තාම මම හිතන්නේ අපි හොඳම දශකය තමයි පහුගිය දශකයේ 2010 සහ 2024 මගේ අදහසේ හැටියට. මොකද ඊට කලින් ගත්තාම අපිට අවුරුදු 33ක යුද්ධයක අපි ත්‍රිස්කාන යුද්ධයක හිර වෙලා හිටියා. ඒකත් එක්ක යම් රටවල් අපිට මේ මම හිතන්නේ සංචාරක මේ තහනම් පවා පැවණු කාල තිබුණා. එහෙම බලපුවාම මේ යුද්ධයෙන් මිදුණත් එක්කම රට ගොඩාක් සංචාර කර්මාන්තයට විවෘත වුණා. ඒ වගේම ගොඩාක් පිරිසක් මේ සංචාර කර්මාන්තය හා බැඳිච්ච ආදායම් මාර්ගවලටත් යොමු වුණා. ඒතකොට මම හිතන්නේ අපි මේ ගමනාන්ත බැලුවත් ගොඩාක් ගමනාන්තවල වැඩිම මම හිතන්නේ සංචාරක පිරිසක් ඇවිල්ලා තිබේ පහුගිය 2017 18 වගේ වෙනකොට තව ගොඩාක් ඉඳලා. ඒ අනුව මගේ නම් විශ්වාසයෙන් හොඳම දශකය වෙන්නේ 2010 2020 කියලා තමයි මම විශ්වාස කරන්නේ. දැන් අධිෂ්ඨතුමනි දැන් අපි මධ්‍යම පළාත තුළ මේ පළාත් වෙළඳ වාණිජ්‍ය සංචාරක දෙපාර්තමේන්තුව මෙහි කාර්යභාරය කොයි වගේද? මොන වගේ සේවාවක්ද සිද්ධ වෙන්නේ අපි කාර්යභාරය? මෙතන මේ 13 වෙනි සංශෝධනයත් එක්ක පළාත් සභාව මේ ගිහි සංචාර කර්මාන්තය කියන එක විශේෂ සමගාමී ලයිස්තුවේ අපිට මේ කියන්නේ මේ පැවරිච්ච බලතලත් එක්ක අපි සංචාරක ප්‍රවර්ධන කටයුතු නියාමනය කිරීම වගේ කාරණයක් අපි පළාත් සභාවේ මේ දෙපාර්තමේන්තුව ඉදිරි කරනවා. එහිදී අපි මේ සංචාරක ගමනාන්තවල යටිතල පහසුකම් වර්ධනය, ඒ වගේම සංචාර කර්මාන්තයේ නියැලෙන පිරිස් අපි
පුහුණු කිරීම, ඒගොල්ලෝ නියාමනය කිරීම, ඒ වගේම ඒගොල්ලන්ට බලපත්‍ර ලබා දීම, ඒ වගේ කාරණා ගොඩක් කරනවා. ඒ වගේම ඒවා ප්‍රවර්තන කටයුතු වලටත් පළාතක් විදිහට අපි සම්බන්ධ වෙනවා. ඒතර මධ්‍යම පළාත කියන්නේ මම හිතන්නේ ලංකාවේ සුවිශේෂී පළාතක්. අනිත් පළාත් වගේ නෙවෙයි. දිස්ත්‍රික්ක තුනම ගත්තාම මේ දිස්ත්‍රික්ක තුනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක් තියෙනවා. ඒ 36ේම ආකර්ෂණ මොකක් හරි එකක් තියෙනවා. ඉතින් ඒකට මේ මෑතකත් අපි කරපු සමීක්ෂණයක් අනුව සංචාරක ආකර්ෂණ මේ ප්‍රධානීයට අමතරව 450කට එහා ගිය ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ වෙනකොට අපි එක පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා මේ හැම එක මම කියන්නේ සම්පත් පැතිකඩක් වගේ සංචාරක සම්පත් පැතිකඩක් වගේ එකක් හදන්න අපි තීරණය කළා. මොකද ඒ තරමට දේවල් තියෙනවා. ඒතර අපේ කාර්යභාරය ගොඩක් එහෙට යනවා. මේ මධ්‍යම රජයේ ඉම්මම් කොටසක් කරනවා. ඒ වගේම මම හිතන්නේ ඉස්සරහට අපිට තව බලතල සහ බලය ලැබෙයි මේ නියාමන කටයුතු වලදී. මොකද මේ ප්‍රමාණය මම විශේෂයෙන්ම සංචාරක සංවර්ධන අධිකාරියට තමයි ගොඩාක් බලතල තියෙන සංචාරක කර්මාන්තයේ නියාමන බලතල. ඉතින් අපි යම් කිසි බලයක් කියන්නේ අපිට බලය ලබා ගැනීමට වඩා මේක නියාමනය කිරීමට ඒ අපිට තියෙන මොකද ගොඩක් වෙලා ජාතික මට්ටමේ ප්‍රශ්න අහම විමසන්නේ ගොඩක් වෙලාවට පළාත් වලින්. අපෙන් අහනවා කට්ටිය. ඒකට මධ්‍යම පළාතේ නොවුනත් සමහර පළාත්වල මේ සංචාරක කාර්යාංශ අධිකාරීන් පිහිටවලා තියෙනවා. තමයි දැන් මේ පළාත් සභා අත්විරීමත් එක්ක තමයි යම් කිසි ප්‍රමාදයක් තියෙන්නේ. නැත්නම් මේ මධ්‍යම පළාතෙත් අපි මේ යෝජනා කරලා ගෙටුම්පත් කරලා තියෙනවා සංචාරක කාර්යාංශයක් පිහිටවන්න. ඒ හරහා සංචාරක ප්‍රවර්ධන කටයුතු කරන්න තමයි තියෙන්නේ. පළාතක් විදිහට ගත්තාම අපි පළාත් දෙපාර්තමේන්තුවේ අපි කරන්නේ මේ සංචාරක ගමනාන්ත හඳුනා ගැනීම, මේ වගේ ප්‍රවර්ධන කටයුතු සහ ඒ වගේ යටිතල් පාස් කරනවා. දැන් මහනුවර ගත්තාම දැන් මේ මහනුවර කියන්නේ ලෝකුරුම නගරයක්. ඒත් එක්කම ඓතිහාසික දළදා මාලිගාව, පෙරදින උද්භිත උද්‍යානය මේ කාරණාත් එක්ක දැන් මධ්‍යම පළාත් සභාව තුල සංචාරක කර්මාන්තය නගා සිටුවීම පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? ඒක මම කියන්නේ පළාත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මධ්‍යම පළාත් හරි සුවිශේෂීනේ. ඒතකොට මේ අපේ පළාතේ තමයි ලංකාවේ මේ ලෝකුරුම 8කින් 4ක්ම තියෙන්නේ අපේ සිරිපාදය, ඓතිහාසික දළදා මාලිගාව, ඒ වගේම සීගිරිය, ඒ වගේම නකල්ස් රක්ෂිතේ. ඉතින් ඒකට ගත්තාම අපි මේ මධ්‍යම රජයේත් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ මේ අවුරුද්ද වෙනකොට මොරගහකන්ද ව්‍යාපෘතියත් ආව එකත් එක්ක එතකොට සංචාරක අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක් කරන සංචාරක කලාපයක් විදිහට ඒ පැත්ත වැඩි දියුණු කරන්න. ඒ වගේම මේ අවුරුද්දේ සිට මේ තීරසර සංචාරක ගමනාන්ත වැඩසටහනක් විදිහට මධ්‍යම සංචාරක අධිකාරියත් සංචාරක අමාත්‍යාංශයත් UNDP සංවිධානයත් එකතු වෙලා පළාතකින් එක ගානේ සංචාරක ගමනාන්ත දියුණු කරගෙන යනවා. ඒතර මධ්‍යම පළාතෙන් තෝරාගෙන සීගිරිය. එතකොට සීගිරිය මේ අවුරුද්දේ කියන්නේ ජාත්‍යන්තර සහතිකකරණයකට ගන්න යනවා. එතකොට ඒ වගේම ඊට සමගාමීව අනිත් තැන්වලත් මේ අපි ඉතර මේ මාතලේ ගත්තාම මාතලේ රිවර්ස්ටන් වලට අපි මේ කොරියානු ව්‍යාපෘතියක් යෝජනා කරලා තියෙන ලොකු ව්‍යාපෘතියක්. ඒ වගේම අනිත් තැන්වලටත් තියෙන. ඒතර සීරීපාදිත් මේ වසරේ අපි මේ සංවර්ධන වැඩසටහන් ටිකක් කරන්න යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒකට අපි බලන්නේ සිරිපාදේ මේ අපි කියන්නේ සිරිපාද සමය වගේම සිරිපාද සමය නැති කාලෙටත් ඒ ප්‍රදේශ ආශ්‍රිත මොකද අපේ වගකීමක් එකක් ඒ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික සමාජ තත්ත්වයේ වැඩි දියුණු කිරීම. ඒතර සංචාර කර්මාන්තය හරහා අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන් සිරිපාද සමය වගේම අනිත් කාලෙත් ඒ පැත්තට. ඒතර මහනුවර ගත්තාම ඓතිහාසික මේ දළදා මාලිගාව වගේම එහා බැඳිච්ච අනිත් තැන් තියෙනවා ගොඩක්. අපි ඇත්තටම ලෝකේ කොහෙවත් නැති කැටයම් නිර්මාණ වලින් පිරිපුන් එම්බෙක්කඩලාදී ලංකා තිලක වගේ මේ ස්ථාන. ඒතර මේ තැන්වලත් අපි සංවර්ධන කටයුතු රැසක් කරලා තිනවා. තවදුරටත් මේ අවුරුද්දේත් අපි යෝජනා කරලා තිනවා එම්බෙක්ක ආශ්‍රිතව යම්කිසි සංවර්ධන කාර්යයන් ටිකක්. ඒතකොට ඒ ටිකෙන් තියෙනවා මේ පැත්තෙන් ගත්තාම දේගල්දොර රජමහා විහාරස්ථානයේ ගත්තාම මේකෙත් අපි යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ මහනුවර කේන්ද්‍ර කරගෙන ඒ ටික යනවා. ඊට අමතරව මම හිතන්නේ අපි දැන් ඒ මහනුවර මේ වෙනකොට වර්තමානයේ දැන් මේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙන ස්ථාන අපි පොඩ්ඩක් මහනුවර නගරය ගත්තම අපි පසුගිය වසරේ ඇත්තටම මේ දළදා මාලිගාව උල්පන්ගේ ට අවශ්‍ය සංවර්ධන කටයුතු කරා. තොරතුරු මධ්‍යස්ථානයක් විදිහට වැඩි දියුණු කරන කටයුතු කරා. ඊට අමතරව මේ අපි පැත්තරම කියන වාර්ෂිකව සංචාරක මඟ පෙන්වන්න පුහුණු කිරීම සහ නියාමනය කිරීම කරන ඒ වගේම දළදා මාසිකාව ආශ්‍රිතවත් අපි මේ අවුරුද්දට සැලසුම් කරලා තියෙනවා මේ සංචාරක මඟ පෙන්වන්න දැනුවත් කිරීම සහ ඒගොල්ලොන්ව නියමානුකූල කරලා හරි තොරතුරු දෙන්න ඒගොල්ලන්ගේ දැනුවත්භාවය වැඩි කරලා
ඒ සේවාව උසස් අන්දමින් දෙන්න. මොකද සත්‍ය අපි මේවට තියෙන පිළිගැනීම තවත් වැඩි වෙනවා අපි සත්‍ය තොරතුරු දුන්නොත්. ඒවත් අපි කරනවා. ඊට අමතරව පසුගිය වසරේ අපි විෂ්ණු දේවාලය ආශ්‍රිත සංවර්ධන වැඩ කටයුතු රාශියක් කරා. ඒ වගේ වැඩ ටිකක් කරනවා. පළාතේ හැම වගේ දිස්ත්‍රික්ක 3ටම මම කියන්නේ ලොකු පරාසයක් තියෙන නිසා මේ දිස්ත්‍රික්ක 3ේම ආකර්ෂණ වැඩි. එතකොට අපි ලැබෙන ප්‍රතිපාදනත් එක්ක අපි ගොඩාක් උත්සාහ කරන වැඩි උපරිම දෙයක් වෙන. ඒතකොට මේ අවුරුදු මිලියන 38ක් වෙන් වෙලා තිනවා සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා ඒ ආශ්‍රිත කටයුතු පළාත් සභාවේ. මේ වසර සඳහා. මේ වසර සඳහා. දැන් විශේෂයෙන් මේ දිස්ත්‍රික්ක 3ක් සම්බන්ධීකරණය කිරීම සහ පරිපාලන කටයුතු කොහොම සිද්ධ වෙන්නේ? අපි දැන් අතරම මේ ප්‍රධාන කාර්යාලය අපි මේ සංචාරක දෙපාර්තමේන්තුවේ ගැටඹේ පිහිටවලා තියෙනවා. ඒතකොට අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් අපේ සංචාරක නිලධාරීන් සංවර්ධන නිලධාරීන් අනියුක්ත කළ දෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට එක්කෙනා වගේ සමහර ඒවාට දෙන්නෙකුට එකක් වගේ තියෙන කාර්ය මණ්ඩලයේ තියෙන ප්‍රමාණයත් එක්ක සහ ආකර්ෂණ ප්‍රමාණයත් එක්ක සලකලා ඒගොල්ලෝ තමයි මේ සම්බන්ධීකරණ කටයුතු කරන්නේ. ඒ වගේම අපි නිරන්තරයෙන් පළාත් පාලන ආයතන සමග සම්බන්ධ වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් අප හා සමගාමී වෙච්ච සංස්කෘතික දෙපාර්තමේන්තු වගේ දෙපාර්තමේන්තුත් ඒකාබද්ධ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධ වෙලා තමයි වැඩසටහන් කරන්නේ. ඊට අමතරව මම හිතන්නේ ලංකාවේ වෙන කොහෙවත් නැහැ මේ මධ්‍යම පළාත විතර තියෙන හිටපු ප්‍රධාන අමාත්‍යතුමාගේ සංකල්පයක් අනුව මේ සංචාරන සමිති පිහිටලා තියෙන පාසල් සංචාරන සමිතිය. ඒ වගේත් සංචාර කර්මාන්තය කෙරෙහි බැඳිච්ච දරුවෝ ඒගොල්ලෝ ප්‍රවර්ධනය කරන්න ඒතර රැකියා අවස්ථා ඒ වගේ ගැන දැනුවත් කිරීම සහ ඒගොල්ලෝ සංචාර කර්මාන්තයට වන්දනය කරන ළමයින්ට ඒ වගේ වැඩසටහන් කරනවා. ඒ හරහත් අපි සම්බන්ධීකරණයක් කරනවා. ඒතර පළාතක් ඉදිරි ගත්තාම පළාත පුරාම විහිදිච්ච විදියට මම කියන විශේෂයෙන් පළාත් පාලන ආයතනත් එක්ක අපි ලොකු ගනුදෙනුවක් අපි කරනවා සහ ප්‍රාදේශික කරනවා. දැන් ගුණාත්මක සේවාවක් ලබා දෙන විශේෂයෙන් දැන් සංචාරකයින් අපි දැන් හිතමු මේ අපි කියනවා කල්චරල් ටුවරිස්ලා විතරක් නෙවෙයි. තව එනවා මේ කියන්නේ විනෝදාස්වේ සඳහා පැමිණෙන මේ සංචාරකයින් ඉන්නවා. දැන් වර්තමානයේ මේ තාක්ෂණය දිනු වෙලා තියෙන මේ ලෝකය පුරාවටම මහනුවර උදාහරණයක් දළදා මාලිගාව ගත්තොත් දළදා මාලිගාව වෙන්න පුළුවන්, පෙරදෙන උද්භිත උද්‍යානය වෙන්න පුළුවන්. මේ පිළිබඳව තොරතුරු අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව ගැන මධ්‍යම පළාත ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වටපිටාව තියෙනවා. මේ පැමිණෙන සංචාරකයන් මේ පිළිබඳව බොහෝ සෙයින් දැනුවත් වෙලා පැමිණෙනවා ඇති. ඇතැම් විටක. දැන් මෙහි මේ සංචාරක මඟ පෙන්වන්නන් පිළිබඳව පසුගිය කාලේ යම් ගැටලු කීපයකුත් පැන නැගිලා තිබුණා. ඒ කෙසේ වෙතත් ක්‍රමවත් කියන්නේ තොරතුරු සැපයීම සහ ගුණාත්මක සේවාවක් ගුණාත්මක මඟ පෙන්වීමක් සංචාරකයෙකුට ලබා දීම සඳහා මේ අපේ ඉන්න මේ වටා ඉන්න මධ්‍යම පළාත තුල සිටින සංචාරක මඟ පෙන්වන්නන් සඳහා ඇති දැනුවත් කිරීම කොයි වගේද මොන වගේ දෙයක්ද කළේ? ඔයාලා මම කිව්වා වගේ අර හොඳම දශකයේ පහුගිය කාලේ කිව්වා වගේම ඇත්තටම මේ සංචාරක කර්මාන්තය දියුණු වීමත් එක්ක මේකට ඇතුල් වෙන පිරිස ගොඩාක් වැඩි වුණා. ඔබතුමා කිව්වා වගේම මේ ඕන කෙනෙකුට යම්කිසි භාෂාවක් දන්නවා නම් තාක්ෂණයේ තියෙනවා නම් සංචාරක මඟ පෙන්වන සංචාරක ගෙන්වීමේ හැකියාව පහුගිය කාලය තුල ගොඩාක් දියුණු වුණා. ඒකත් එක්ක මධ්‍යම පළාත් සභාව විදිහට අපිට තිබ්බ බලතලත් එක්ක අපි වාර්ෂිකව ලියාපදිංචි කරලා සහතික මේ කියන්නේ ලියාපදිංචි කරලා ඒගොල්ලන්ට පුහුණුවක් දීලා මාස 3ක වගේ පුහුණුවක් ලබා දීලා බලපත්‍රයක් ලබා දීමේ කටයුතු කරා. ඇත්තරම ඒකේ මේ ප්‍රතිපාදන ක්‍රියාත්මක වෙන්නේ අපි දෙපාර්තමේන්තුව හරහා මේ ශ්‍රී ලංකා සංචාරක හෝටල් හා කළමනාකරීත්ව ආයතනයේ දේශකයන් ඊට අමතරව අපි මේ ප්‍රදේශයේ ඉන්න මේ තැන් වලට මේ විශේෂඥතාවයක් දක්වන අය මේ තමයි අපි සම්පත්දායකයන් විදිහට තෝරන්නේ. ඒතර වාර්ෂිකව ලියාපදිංචි කරනවා කැමති අයට අපි පුවත්පත් දැන්වීම උත්පල කරනවා. ඊට අමතරව දෙපාර්තමේන්තුවට ඇවිල්ලා ලියාපදිංචි කරනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ව අපි වර්ෂයකට සාමාන්‍යයෙන් 700-800ක් රෙජිස්ටර් වෙනවා. ඒතර ඒගොල්ලෝ අපි එක දවසක විභාගයක් තියලා ඒකෙන් යම්කිසි කොටසක් තෝරා ගන්නවා වැඩි ලකුණු ගන්න පිරිස. ඊට අමතරව මේගොල්ලෝ අපි සම්මුඛ පරීක්ෂණයට ලක් කළා. ඇත්තටම අපිට තියෙන හැකියාව සහ ඒ තියෙන මේකත් එක්ක අපි 40ක 50ක වගේ කණ්ඩායමක් තමයි අවුරුද්දට තෝරන්නේ. ඒතර 2007 විතර ඉඳන් කාලෙක ඉඳලා අපි පටන් ගත්ත වැඩසටහනක් ඇතුළත මේකට 1000 ගණනක් විතර ඉන්න අපේ සංචාරක මඟ පෙන්වන විදිහට ලියාපදිංචි වෙච්ච අය. එතකොට ඒගොල්ලෝන්ට දැන් ඇත්තටම පහුගිය වර්ෂයේ අපි දීර්ඝ කාලයක් අපිට පොඩි මේ අර්බුදකාරී තත්ත්වයක් තිබ්බා මේ මධ්‍යම රජයෙන් පිළිගැනීම. ඒ කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරිය පිළිගැනීමක් තිබ්බේ නැහැ අපේ සහතිකයට. නමුත් පහුගිය කාලේ අපි නිරන්තරයෙන් අපි අපේ මම ඇත්තටම මතක් කරන්න අපේ ප්‍රධාන ලේකම්තුමා පළාත් සභාවේ එතුමාත් අමාත්‍යාංශ ලේකම්තුමාත් ඇතුළු අපි විසින් මේ ගෙන යන ලද
අරගලයක් වගේ එකකට. නමුත් අපි කරුණු දක්වලා දිගින් දිගටම මේකේ තියෙන ගුණාත්මකව පෙන්ලා දීලා අපි මේගොල්ලන්ට බලපත්‍රයට නියත්‍යානුකූල බලංගු භාවයක් අරන් දුන්නා. ඒ කියන්නේ ඒ කලින් තිබ්බ එක අවලංගුයි කියනවා නෙවෙයි. නමුත් අර සංචාරක අධිකාරිගේ පිළිගැනීම තිබ්බේ නැහැ. තිබුණේ නැහැ. පිළිගැනීමක් නැහැ. ඊට අමතරව මේ ඒ හැමෝටම මේ සැරේ මේ සංචාරක අධිකාරී සංචාරක අමාත්‍යාංශයෙන් මේ කොවිඩ් වසංගතයත් එක්ක සංචාරක කර්මාන්තයේ බිඳවැටීම නිසා ඒගොල්ලන්ට සහනදායි මේ එකවරක් ගෙවන දීමනාවක් රුපියල් 15000 විතර දීමනාවක් හම්බුණා. මේ පළාතේ එක සන්තෝෂ කාරණා. ඉතින් ඒ වගේම අකණ්ඩව අපි මේක අරන් යනවා. දැන් හැබැයි අපි දෙගොල්ලොම එක තැනකට ඇවිල්ලා තිනවා. ලංකාව පුරාම එකම මේ විෂය මාලාවකට යටත්ව සංචාරක මඟ පෙන්වන්න පුහුණු කරන්න සහ ඒකට අවශ්‍ය මේ කරන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා සහ අපිට කරන්න අවසර ලැබිලා තියෙනවා. ඒකට පිළිගැනීම වෙන සංචාරක අධිකාරිය. ඒ වගේම දැන් කොවිඩ් වසංගතෙත් එක්ක ලබා දීලා තියෙන මාර්ගෝපදේශන තියෙනවා. මේ මාර්ගෝපදේශනවලදී සංචාරකයෙකුට මෙහෙම හැමෝම තෝරගන්න බෑ සංචාරක කර්මාන්තය දෙනවනේ. ඒකේ හැටියට අර මේ සංචාරක අධිකාරිය ලියාපදිංචි වෙච්ච කෙනෙක් තෝරගන්න ඕනේ. ඒ හැකියාව සහ ඒතොර සංචාරක කර්මාන්තයේ ගුණාත්මක සංචාරක මේ මඟ පෙන්වන්නේ බිහි කරන කාර්යය දැන් ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා. ආරම්භ වෙලා තියෙනවා. දැන් අර මේ වර්තමානයේ සිටින සංචාරක මඟ පෙන්වන වගේම දැන් අලුතින් මේ සංචාරක මඟ පෙන්වීම සඳහා යොමු වෙන්න කැමති පිරිස් ඇති. දැන් මේගොල්ලෝ කොහොමද සම්බන්ධීකරණය මොනවද අවස්ථාව? ඒක අපිට මෙහෙමයි ජාතික මට්ටමේ වෙනම ක්‍රියාවලියක් තියෙනවා. ඒ අධ්‍යාපන සුකම් තියෙනවා. ඒතර ඒක අර සංචාරක සංවාද අධිකාරියේ බඩවියට පිවිසුනොත් ඒක බලා ගන්න පුළුවන් මඟ පෙන්වන්න තියෙනවා. ඊට අමතරව මධ්‍යම පළාත් සභාව විදිහට අපිත් එක්ක ගනුදෙනු කරනවා නම් අපිට පුළුවන් ඒගොල්ලෝ ඇත්තටම ඉස්සලා උනන්දුවක් දක්වනවා කියලා අපි ගාව ලියාපදිංචි වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කිසිම මේ බලපෑමකින් තොරව අපක්ෂපාතීව අපි තෝරා ගැනීම කරන්නේ. එතකොට විභාගයක් තියෙනවා විවෘත විභාගයක්. ඒ විභාගයෙන් පස්සේ සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. අපි කිසිම කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. මේ විෂය ප්‍රවීණයෝ සහ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ දැන් සංචාර කර්මාන්තයේ ඒ මඟ පෙන්වන්නේ යෙදිලා ඉන්නවා නම් ඒගොල්ලෝගේ සමහරට තියෙනවා භාෂාවලු. මේ භාෂාවල් අනුව මේ තෝරා ගන්නවා කවුද කියලා. මම හිතන්නේ කැමැත්ත දක්වනවා නම් ඕන කෙනෙකුට ඇවිල්ලා ලියාපදිංචිලා විවෘත අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ හොඳ පුහුණුවක් අපි ලබා දෙනවා. කිසිම අඩුවක් අපි කරන්නේ නැහැ. ඉතින් හැමතැනම මම හිතන්නේ අපිට හොඳ පිළිගැනීමක් තියෙනවා සංචාරකයෝ අතරත්. මම හිතන්නේ මේ වසංගත තත්ත්වයේ ඉන්න කලින් අපි දැක්ක සාමාන්‍ය ප්‍රතිචාර බලපුවාම හැම වෙලාවෙම සමාජයට සංචාරක නියෝජිත ආයතන තියෙනවා. ඒගොල්ලොත් මධ්‍යම පළාතේ මොනවා හරි කරනවා නම් අපේ මේ බලපත්‍ර ගත්ත අයට තියෙන ප්‍රමුඛතාවය වැඩි. ඒ අනුව අපි මම හිතනවා අපි විශ්වාස කරනවා අපේ කට්ටිය හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. දැන් වර්තමානයේ අපි මුහුණ පාස් සිටින ගැටලු මොනවද? මේ සංචාරක කර්මාන්තය සහ මේ සේවාවන් සමග ප්‍රධාන වශයෙන්ම ගැටලුව තමයි ඇත්තටම කියනවා එකක් දැන් මේ වසංගතෙත් එක්ක මේ කඩා වැටීම. ඇත්තටම මල් නිෂ්පාදකයාගේ ඉඳලා සැපයීම් කරුවාගේ ඉඳලා මම හිතන්නේ ප්‍රධාන පෙළේ හෝටල් වලට අපි දැන් කන්නල වගේ විශේෂ ගත්තා විශේෂ ව්‍යාපෘති යනවා ගමත් එක්ක සම්බන්ධ වෙච්ච. ඒ සැපයීම් කරුවෝ ඉඳලා උඩ සංචාරක නියෝජිත ආයතන දක්වාම හැමෝම ගැටලුව වලට මුණ පාලා තියෙන එක වශයෙන් සංචාර කඩා වැටීම. අනිත් අතට මම හිතන්නේ මේ එක පැත්තකට මේ සමාජ මාධ්‍ය සහ ජන මාධ්‍ය කියන එකත් ඇත්තටම අපිට එක පැත්තකට ඒ වගේ මේ ධනාත්මක වගේම ඍණාත්මක පැත්තකුත් තියෙනවා කියලා මම නම් විශ්වාස කරනවා. මොකද පොඩි සිද්ධියක් වුණත් ලොකුවට පෙන්වන්න හැකියාව තියෙනවා. ඒකත් එක පැත්තකින් සංචාර කර්මාන්තය කෙරෙහි බලපුවාම ටිකක් අවාසි සහගතයි. මොකද සිද්ධියේ ඕන සිද්ධි යථාර්ථය නෙමෙයි එළියට යන්නේ. සමහරට මේ මිනිසුන්ට ප්‍රවර්ධනය කරන්න පුළුවන් හැකියාව අනුව ඒක වෙනස් වෙනවා. කතන්දරයක මම හිතන්නේ ඕන එක දෙපැත්තක් තියෙනවා. ඒ දෙපැත්ත යන්නේ. ඒකත් ප්‍රධාන ගැටලුවක්. ඊට අමතරව මම හිතන්නේ අපි මේ ගත්තාම මම කියන්නේ ඔබතුමාර ඉස්සලා කිව්වා වගේ මට ඒක කියන්න බැරි වුණා. දැන් මධ්‍යම පළාත ගත්තාම සමහර කර්මාන්ත තියෙනවා. තාම ඒවා මේ ඇත්තටම නියාමනය කරන්න මේ මඟ පෙන්වීම අපි කියමු අර ජල ක්‍රීඩා වගේ ඒවා. අපි කියන වෝටර් රාෆ්ටිං කියලා. ඒවට නෑ. දැන් මධ්‍යම පළාත ගත්තාම පැරාග්ලයිඩින් කියන ක්‍රීඩාවට හොඳ අවස්ථාවක් තියෙන එකක්. ඉතින් මේ වගේ දැන් මම හිතන්නේ අපි ඉල්ලීමකුත් කරා මාත්‍යංශනුත් දැන් මේ වෙනකොට ඒකට අවශ්‍ය මඟ පෙන්වීම හදාගෙන යනවා. කියන්නේ ලංකාවෙත් ගත්තාම මෙතර මේ මධ්‍යම පළාතේ තමයි තියෙන ලූල් කඳුර උතුමක් දන්නවා මේ පළවෙනි තේවත්. ඒතකොට එතනින් එකක් පැරාග්ලයිඩින් කරන්න හොඳ තැනක් තියෙනවා. ඊට පස්සේ මේ කැලෑ බොක්ක ගත්තාම මේකත් හොඳ තැනක්. ඊට අමතරව මාතලේ රිවර්ස්ටර්න් ප්‍රදේශය හොඳම තැනක්. ඉතින් ඒ වගේ තැන් තියෙනවා. මේ තැන් අපි ප්‍රවර්ධනය කරාට කෙනෙකුට ඇවිල්ලා කරන්න. මොකද අනිත් එක දේශීය වශයෙන් මේ ශිල්පයේ දන්න ඒක කරන්න පුළුවන් අය ඉන්නවා. මේගොල්ලන්ට ඒකට අවස්ථාවක් දැන් අර වෝටර් රාෆ්ටිං වගේ කරන්නේ. අය අත්‍තරම කියනවා ඒගොල්ලෝ අර හිතේ හයියට කරාට මේවා අර නියාමනය වෙලා නැහැ තාම. එහෙම නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා. දැන්ට මම හිතන්නේ මේ ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් කියන්නේ ස්පෝර්ට් ටුවරිසම් කියන එක ක්‍රීඩා මේ සංචාර කර්මාන්තය මේ ආශ්‍රිත එකක් පටන් ගන්න යනවා දැන්ට.
එහෙම අපේ කියන්නේ නෑම කියලා නෙවෙයි. නමුත් මේ වෙනකොට ඒක පොඩි පසුබෑමක් තියෙනවා. සමහරට සංචාරකයොත් ගොඩාක් වෙලාට ඒකේ අපි පරීක්ෂණවලදීත් සමහරට සමීක්ෂණවලදීත් හම්බෙලා තියෙනවා. මේ පැත්ත කියන්නේ ආරක්ෂාව පැත්තෙන් හොයනවා වැඩි. ඒ වගේම අපේ අර මේ තව එකක් තමයි මේ කාන්තාව මේ සංචාරක මඟ පෙන්වන විදිහට එන එක ටිකක් අඩුවක් තියෙනවා. ඒ වගේත් සමහරට ඒවත් අපි මම හිතන්නේ ඉස්සරහට ප්‍රවර්ධනය කරලා ගත්තොත් අපිට මේක තව හොඳ තැනකට ගේන්න පුළුවන්. මොකද අපි බලපුවම සමහර සංචාර කර්මාන්ත කරන රටවල් බලපුවම ඒ රටවල් වලට මුකුත් තිබිලා නෙවෙයි සංචාර කර්මාන්තය කරන්නේ. අපි බලපුවම අපේ රට නැති දෙයක් නැහැ. ඒතර මධ්‍යම පළාත ගත්තාම අපි දන්න දේ තමයි මුහුදක ක්‍රියාකාරකම් මැරෙන්න අනිත් සියලුම සංචාර ක්‍රියාකාරකම් මධ්‍යම පළාතේ ගන්න පුළුවන්. හැබැයි අපි ඒක ප්‍රවර්ධනය කිරීම සහ ඒකට තියෙන ආකර්ෂණ, ඒකට තියෙන පහසුකම් වල මේ අඩුවක් තියෙනවා. ඉතින් අපි ඒව ගැන අවධානය යොමු කරගෙන දිගින් දිගටම වැඩ කරගෙන යනවා. දැන් මේ වැඩ කරගෙන යන අතරේ දැන් ට්‍රැවල් බබල් සංකල්පය යටතේ නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. මේ ව්‍යාපෘතිය ඔබතුමා දකින විදිහට අපිට සාර්ථකව ප්‍රවර්ධනය කර ගැනීම හැකියාවක් තියෙනවා. දැන් අපිට ප්‍රශ්නක් තියෙනවා තමයි සෞඛ්‍ය ගැටලු තියෙනවා. නමුත් එහෙම වුණයි කියලා අපි මේ සංචාරක කර්මාන්තය සහ ඒ නියැලෙන දහස් ගණනක ජීවිත පිළිබඳව පොඩි අවධානයක් යොමු කරනවා. ඒක තමයි මම කිව්වේ දැන් පහුගිය දශකයේ ගොඩාක් කණ්ඩායම් වැඩි පිරිසක් ආව සංචාරක කර්මාන්තය කෙරෙහි යැපෙන්න. ඇත්තට මේකෙන් යැපෙන පිරිස වැඩි. මේ මම හිතන්නේ අපි මේ රාජ්‍යයත් පිළිගත්තා. මේකේ යම්කිසි සම්බන්ධීකරණ ප්‍රශ්න ටිකක් අපි පටන් ගත්ත නියම ව්‍යාපෘතිය තිබ්බා. ඒක අතර මම හිතනවා දැනට අපි මේ අඩුපාඩුත් එක්ක මේ පොඩි කණ්ඩායමක් ගෙනාවේ. ඒකත් එක්ක ඉස්සරහට වර්ධනය වෙයි. මේ වෙනකොට අවශ්‍ය මඟ පෙන්වීම ඔක්කොම අදලා අන්තර් සම්බන්ධීකරණයක් එක්ක යන්න දැන් 21 වෙනිදා නැවත සියලු දෙනාට විවෘත වෙනවා. එතකොට අපි සුබසිහින දකින්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ කොවිඩ් එක අපිට අලුත් කියලා හිතුවට මම හිතනවා අපේ රටේ අපි ඊට වඩා මේ තාක්ෂණය නොදියුණු කාලෙත් අපි මම හිතන්නේ අපි පොඩි කාලේ අපි අහලා තිනවා මේ දැනුත් කියන්නේ ලාදුරු වගේ රෝගයක් හැදුනාම ඒක අර ඒගොල්ලෝ මිනිස්සු කොලනි වලට දාලා එහෙම කරපු කාලෙකුත් මේ රටේ තිබ්බා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සමාජ මාධ්‍යයයි මේ මාධ්‍යයයි එක්ක මම කියන්නේ විවේචනයක් නෙවෙයි. නමුත් ඒ වගේ ඍණාත්මක සමහර බලපෑමුත් මෙතන තියෙනවා. ඒතකොට මේක මම හිතන්නේ ඊයේ ආරක්ෂක ලේකම්තුමාත් පිළිගත්තා මේ යම්කිසි අඩුපාඩු ටිකක් සිද්ධ වුණා කියලා පළවෙනි එකේ. නමුත් ඉතින් මේ අපිට රටක් විදිහට හුදකලා වෙලා ඉන්නත් බෑ. මේකෙන් යපිච්ච ලොකු පිරිසක් ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ට හැමදාම රජයට සලකන්නත් බෑ. ඒතකොට මේ මිනිසුත් හැමදාම අපි යපු මානසිකත්වයකට කැමතිත් නෑ අපේ මිනිස්සු. මම හිතන්නේ අපි දැක්ක රටවල් වහලා තියෙන තැන්වලත් මිනිස්සු කෑ ගහලා කිව්වේ අපිට වැඩට යන්න දෙන්න, එළියට යන්න දෙන්න කියන කාරණේ. ඉතින් ඒතකොට මම හිතන අලුත් මඟ පෙන්වීම වල හොඳට ඒකට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කරපු මඟ පෙන්වීම වල ඒ හැම එකක්ම ආවරණය වෙන විදිහට නිර්දේශ තියෙනවා. එතකොට මේ PCR පරීක්ෂණයට ලක් වෙන්න ඕන කාලේ ඉන්න කාලෙත් එක්ක කොච්චර අවස්ථාවක් කෙරෙනවද? ඒවත් එක්ක ගත්තාම මම හිතනවා මේ ට්‍රැවල් බබල් සංකල්පය ඇතුලේ මම හිතන්නේ මුල් අවස්ථාවල හැමෝටම පහසුකම් හම්බෙන එකක් නැති වෙයි. මුල් කාලේ යම් කිසි පිරිසකට මොකද ඒකේ තියෙන නවාතැන් පහසුකම් දැන් ඉස්සර වගේ අපිට හැමෝටම මේ ගෙවල් අතර අපි දන්නවා මේ මහනුවර හැමත් ගොඩාක් තියෙන හෝම් ස්ටේ කියලා අපි හදාගෙන ගියක් හොඳ වීව් එකක් තියෙනක හැදුවා නම් කාමරයක් දෙකක් දෙන ක්‍රමයක් එහෙම තිබ්බා. ඒගොල්ලන්ට එකපාරම සහන ලැබෙන එකක් නැති වෙයි. නමුත් ඉස්සරහට මේක නව සාමාන්‍යකරණය කියලා කියන්නේ. ඒක ඇතුළේදී මේ හැමෝටම හොඳ අවස්ථාවක් ඒ ඉස්සරහට. ඒක නිසා ඕන දෙයක් අර නැවතිලා ආපහු පටන් ගන්නකොට යම්කිසි කාලයක් යයි මම හිතන අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 20ක් 30ක් තිස්සේ හැදිච්ච කර්මාන්තයක් කඩා වැටිලා ආපහු පටන් ගන්නකොට අර අපි අර මේ හිටපු මම කියන්නේ 2018 හිටපු තැනට එකපාරම එන්න බැරි වෙයි 2019 හිටපු තැනට එන්න බැරි වෙයි. ඉතින් ඒක වගේම මම හිතන්නේ අපි සංචාර කර්මාන්තය ඉන්න අයත් මේ දෙවෙනි සැලසුමක අපි ජීවත් වෙන්න වෙනවා ඉස්සරහට. මොකද ඒ කර්මාන්තය මොකද දැන් අපිට හොඳට අධ්‍යක්ෂක අවුරුදු දෙකක අකණ්ඩව මේ ඊස්ට් ඇටැක් එකකින් කියන්නේ අර පාස්කු ප්‍රහාරයේ කොවිඩ් වසංගතයේ එක්ක ඇත්තටම ඉස්සලාම පහර වැදුනේ සංචාර කර්මාන්තයට. සහ මේකෙන් යැපිච්ච පිරිසට. ඉතින් ඒගොල්ලන්ට මම හිතන්නේ දෙපාරක්ම වැදුනා. ඒක ප්‍රශ්නයක් ඉතින්. ඒක මේ මොන සංකල්පයෙන් හරි සංචාර කර්මාන්තය හොඳට නැගලා මිනිසුන්ට හොඳක් වෙනවා නම් අපි කැමතියි. මොකද අපි දන්නවා මේ ගොඩක් අය අර කර්මාන්තය හොඳටම ආපු වෙලාවේ හොඳට සල්ලි තිබ්බා. ගොඩක් අය බැංකු වලින් ණය ගත්තා. තව හෝටල් එහෙම ලොකු වැඩි දියුණු කරගත්තා. තමන් වාහන ගත්තා. ඉතින් එතකොට හොඳ මම හිතන රටට බරක් නැතුව මේ මිනිස්සු හොඳට හිටියා. ඉතින් ඒගොල්ලෝ ආපහු රටට බරක් වුණාගේ බරක් නෙවෙයි. නමුත් ඒගොල්ලන්ට ඉතින් ඒ කලමනාකරන ගැටලුයි ඒවත් එක්ක අපහසුතාවයක් ඇති වුණා. ඉතින් ඒක නිසා අපි
ඉතින් අපි යහපත් හැමෝගේ බලාපොරොත්තු දල්වා ගන්න තමයි තියෙන්නේ. අනිවාර්යෙන්ම ඒක තමයි තියෙන්නේ. මේක අපි අතර අඳුරට සාප කරන්නේ නැතුව එක පහනක් හරි දල්වන එක තමයි මං හිතන්නේ මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් හොඳම දේ. හොඳම දේ. ඉතින් අපි බොහෝ දේවල් තියෙනවා. විශේෂයෙන් කඩා වැටුණු සංචාරක කර්මාන්තය ජලී නගා සිටවන්නට අපි හැමෝගෙම දායකත්වය අවශ්‍ය වෙනවා. හැමෝගෙම අවබෝධය සහ එක් එක් දෙපාර්තමේන්තු සහ සේවාවන් ආයතන ලබා දෙන උපදෙස් සහ මේ නියාමනයන්ට ගරු කරමින් අපි මේ හැමෝම මේ වටා ගොඩනැගුණු ජීවිත ගණනාවක් තියෙනවා. කර්මාන්ත රැසක් තියෙනවා. ඉතින් හෝටල් ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, හෝටල් වලට ආහාර පාන සපයන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, මල් සපයන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, ප්‍රවාහන සේවා සපයන ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, සංචාරක මඟ පෙන්වන සේවය වෙන්න පුළුවන්, වෙනත් ක්‍රීඩා හෝ පුහුණු අපි කියන්නේ ඇඩ්වෙන්චර් ටයිප් එකේ ක්‍රීඩා සඳහා සේවා සපයන ස්ථාන වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඒත් එක්කම මේ ප්‍රධාන ස්මාරක සහ අනිකුත් සිද්ධාස්ථාන සහ අනිකුත් සොඳුරු තැන් මේ ගොඩනැගුණු පරිසරාත්මක ක්‍රියාකාරකම් මේ වටපිටාව මේ හැම දෙයක්ම බැඳිලා තිබුණු අවස්ථාවක්. නමුත් ඉතින් පුංචි අවාසනාවක් සිද්ධියක් නිසාවෙන් පුංචිත් නෙවෙයි ඒක ලොකුවටම සමස්ත ලෝකයටම බලපෑවා, මිනිස් ජීවිතවල බලපෑවා. ඉතින් අපි ඒ තත්ත්වෙන් අත් මිදෙන්නට අවස්ථාව ගොඩනගා ගමු. අපි අද දවසේ කතා බහක් කරේ මේ කෙටි අඩහෝරාව තුළ අපේ වර්තමාන සංචාරක තත්ත්වය පිළිබඳව සහ මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්ත දෙපාර්තමේන්තුව වෙළඳ වාණිජ්‍ය සංචාරක දෙපාර්තමේන්තුව කොයි වගේ සේවයක්ද ලබා දෙන්නේ කියන කාරණය. අපි මේ සංචාරකයන් පැමිණීමත් සමග අපි ඉදිරියේදීත් අපි කොළඹ වීදියේදී මුණ ගැහිලා මේ පිළිබඳව අපි වැඩිදුර අපි ඔබ ආයතනයෙන් ලබා දෙන සේවාවන් පිළිබඳව අපි කතා බහ කරමු. අද දවසේ අපේ මැදිරියට පැමිණි කොළඹ වීදිය සඳහා පැමිණි මධ්‍යම පළාත් අධ්‍යක්ෂතුමා වෙළඳ වාණිජ්‍ය සංචාරක දෙපාර්තමේන්තුවේ WMA H බණ්ඩාර මැතිතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා සමු දෙනවා. අපි සමු ගන්න සූදානම් වෙන්නේ කොළඹ වීදියෙන්. අපි කොළඹ වීදියෙන් යලිත් වරක් හම්බෙලා අපි මේ සංචාරක ව්‍යාපෘති සහ කර්මාන්තය පිළිබඳව කතා බහ කරමු ඉදිරි වැඩසටහනකදී. සුබ දවසක්.